අපි අද සාකච්ඡා කරන්නේ කුකුළු හැවිල්ල රසාස්වාදය. එතකොට මේ කුකුළු හැවිල්ල කියන පද්‍ය පන්තිය රචනා කරලා තියෙන රයිපීඑල් තෙන්නකෝන්. විශේෂම දේ තමයි රයිපීඑල් තෙන්නකෝන් කියලා කියන්නේ. මම ආර එක දවසක් ඕගලන්ට කියලා දුන්නා වගේ හෙළහවුල් පළපුර නියෝජනය කරපු කවියෙක්. හෙළහවුල් පරපුර නියෝජනය කරපු කවියෙක් තමයි රයිපීඑල් තෙන්නකෝන් කියලා කියන්නේ. හෙළහවුල කියලා කියන්නේ කුමාරතුංග මුනිදාස සූරීන් හදාගත්ත භාෂා හවුලක්, භාෂා පවුරක්, භාෂා සංගමයක් කියන්නත් පුළුවන්. එතකොට මේ හෙළහවුලේ තිබ්බ ප්‍රධානතම අභිලාෂය තමයි ඒගොල්ලෝ කිව්ව පුතේ මේ සිංහල භාෂාව මේ ඕගොල්ලෝ අපි කතා කරන විදිහට කතා කරලා හරියන්නේ නැහැ. සිංහල භාෂාව කතා කරන්න ඕනි අගට ඇකාරය දාලලු. පිස්සු හැදෙනවනේ ළමයි. දැන් සිංහල භාෂාව කොහොමද බං අගට ඇකාරය දාලා කතා කරන්නේ? කියන්නේ කන්න නෙවෙයි කන්නේ, බොන්න නෙවෙයි බොන්නේ, එන්න නෙවෙයි එන්නේ, යන්න නෙවෙයි යන්නේ. හරිද? අගට ඇකාරය දාලා තමයි කතා කරන්න කිව්වේ. ඇකාරය සහ එකාරය කියන දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඔය සාමාන්‍යයෙන් ආයුර්වේද එදකම් කරන තැන් තියෙන්නේ. දැන් මේ අපේ පැත්ත එකක් තියෙනවා හිදල්ලන. ඒකේ නම හෙළ බිම වෙද මැදුර. හෙළ බිම වෙද මැදුර වෙන්න එපා. හෙළ බිම. හැබැයි ඒකේ නම දාලා තියෙන්නේ හෙළ බිම වෙද මැදුර. ඇකාරය දාලා දිනවා. ඒ කියන්නේ ඒ කාලේ හෙළහවුල කියන එක තමයි ප්‍රචලිතලා තිබ්බේ. අනිත් පැත්තට ඔය හෙළහුලෙන් කවි පවා ලියලා තියෙනවා. ඒ කියන්නේ හෙළහුල ආකෘතියෙන් කවි ගීත පවා ලියවිලා තියෙනවා. දැන් වික්‍රත්නායක ගායනා කරන සින්දුවක් තියෙනවා මේ සංගවා ගනු මැන ඔබෙරුව සොඳුරියේ නෙවෙයි සංගවා ගනු මැන ඔබැරුව සොඳුරියේ ඔබෙරුව නෙවෙයි ඔබැරුව සොඳුරියේ. එතකොට අනේ කෙකුනේ ඔබ මුව මත ගැටෙතැයි මාහද බිය වී සැලී සැලී යයි. ඒතකොට ඔබැරුව කියලා කියනවා ඔන්න අපිට ගන්න පුළුවන් ඇකාරයේ තියෙනවා කියලා. කොහොම හරි ඔය හෙළහවුල කියන එක විශේෂයෙන් මේගොල්ලෝ හෙළහවුල් පරපුරට ආවට පස්සේ මේ භාෂා සංගමයට ආවට පස්සේ ඒගොල්ලන්ගේ නම් පවා වෙනස් කරගත්තා. උදාහරණයක් විදිහට අල්විස් එස් කියන කෙනා නම හදාගත්තා අලව් ඉසි සැබිහෙල. අල්විස් එස් කියන කෙනා නම හදාගත්තා අලව් ඉසි සැබිහෙල කියලා. ඊළඟට කුමාරතුංග මුනිදාස කුමරතුංග මුනිදස් වුණා. එදිරිවීර සරච්චන්ද්‍ර ඒක නම් එයා හදාගත්තේ නෑ අපි හදාගත්තා නිකන් සරාසඳ සරච්චන්ද්‍ර සරාසඳ කියලා අපි හදාගත්තා. ඊළඟට තව කිව්වොත් එහෙම හෙළහවුල් පරපුරේ මේ මෑත කාලීන නියෝජනයක් ඉන්නවා මමත් අඳුරන අය කෙනෙක් කැලණි කැම්පස් එකේ ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චරර් කෙනෙක් ගනුෂ්ක රන්දුල කියන එක හදාගත්තා ගනුසුකු රැඳුලා සතෙක් ගෙනමක් වගේ නේ බං ගනුසුකු රැඳුලා කිව්වහම ඒගොල්ලෝ හදාගත්තා හැබැයි එහෙම දැන් හෙළහවුල් පරපුරේ තව මෑත කාලීන නියෝජනයක් තමයි මේ ළඟදී මේ අපි අතරින් වෙන් වුණා ලංකාවේ හිටපු දක්ෂ නම් තැබීමේ ශිල්පියෙක් සාහිත්‍යකරුවෙක් විචාරකයෙක් එයාගේ නම තමයි ආර්යසේන ආශුබෝධ කියන කෙනා හෙළහවුල් පරපුරට ආවට පස්සේ නම හදාගත්තා අරිසෙන් අහුබුදු. දැන් කෙලියන්නේ තාප්පිට ළමයි එහෙම කොහොමද නම් හදාගන්නේ? දැන් අපි හිතමු මෙහෙම දැන් ආර්යසේන ආශුබෝධ අරිසෙන් අහුබුදු වුණා වගේ නිකන් හිටියේ නෑ. එයාගේ වයිෆ් ගේ නමත් දාගත්තා. වයිෆ් ගේ නමත් හෙළහවුලට හැදුවා. දැන් වයිෆ් ගේ නම චන්ද්‍රා ආශුබෝධ හදාගත්තා සඳ අහුබුදු. දැන් ඒ ගෑනිට ඉපා වෙන්න ඇති නම. ඒ කියන්නේ අර ලස්සන නමක් තිබ්බ චන්ද්‍රා ආශුබෝධ කියලා නම හැරුවා. ඒම හරියන්නේ නැහැ. මම හෙළහවුල නම් තමුසෙත් හෙළහවුල වෙන්න ඕනි කියලා. සඳ අහුබුදු. පිස්සු වැදෙන සඳ කියලා කතා කරනකොට කොහොමද ළමයි? එහෙනම් ෆුල් අවුල්නේ. ඊළඟට හැබැයි දැන් ඔය හෙළහවුල් පරපුරෙන් දාපු නම් සහ හෙළහවුල් පරපුරෙන් සිංහල භාෂාවට කරපු යම් වෙනස්කම් තාම තියෙනවා. උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාලය කියන එකට සරසවිය කියන නම දැම්මේ හෙළහවුල් පරපුරේ කට්ටිය. අපි තාමත් පාවිච්චි කරන සරසවිය කියලා. සරසවි වරම් දිනාගත් අපේ දූපුතු. එහෙම තමයි දාන්නේ. ඊළඟට ආයි තියෙනවා මේ ඉස්කෝලේට පාඨශාලාව කියන නම දාමු කියලා කිව්වේ ඒගොල්ලෝ. එතකොට අපි කියනවා නේද පාඨශාලා පාසල පාඨශාලා කියන එකනේ පාසල කියන එක හැදෙන්නේ. පාසල් අය දුප්පත් පාසල් සිසුන් පාසල් ආරම්භ කරලා නැහැ මේ වෙනකොට COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා. පාසල් කියන අපි තාම පාවිච්චි කරනවා. එහෙනම් හෙළහවුල් පරපුරෙන් වැඩක් ඇති දෙයක්වත් වුණා. හැබැයි මිනිස්සු බයින්න ගත්තා කුමාරතුංග මුනිදාස නෙමෙයි පිස්සෙක් මේ යකා මේ සාහිත්‍ය වල වැඩි වෙලා මේ හෙළහවුලක් ගැන කියවනවා කියන මිනිස්සු බයින්න ගත්තා. කොහොම නමුත් ඔය කවුද මේ
රයිපියල් දෙන්නකොන් මේ කුකුළු හැවිල්ල කියන පද්‍ය පන්තියේ ලියපු රයිපියල් දෙන්නකොන් අයිති වෙන්නේ හෙළහවුල කියන පරපුරට. එතකොට එයා ලිව්වා කුකුළු හැවිල්ල කියලා කවියක්. අලුත් ළමයින්ට තින්න මම චුට්ටක් මේක දිග්ගස්සලා කියන්නම්. ඔය කුකුළු හැවිල්ල කියන කවියෙන් අපිට පෙන්වන්නේ එක්තරා මිනිස්සෙක්ගේ කුකුල කවුරු හරි විසින් හොරකම් කරලා තියෙනවා. ඒ හොරකම් කරපු හොරකමට විරුද්ධව කතරගම දෙවියෝ හම්බෙන්න යනවා මේ මිනිස්සයා. කතරගම දෙවියෝ හම්බෙන්න ගිහිලා මේ මිනිස්සයා යාතිකා කරනවා. කතරගම දෙවියන්ගෙන් අයද සිටිනවා මේ මිනිස්සට දඩුවම් දෙන්න කියලා. ඒ දඩුවම ඊටාම හාස්‍යානුරූපී දෘෂ්ටි කෝණයකින් ඊටාම හාස්‍යයකින් විවේචනය කරලා තියෙනවා. ආන් ඒකට අපි කියන මොන හැවිල්ල කියලාද? කුකුළු හැවිල්ල කියලා. අපි ඉස්සරහට කතා කරගෙන යමු. දැන් ඔයාලට තේරෙන්න ඕනි මම මේ එක කවිය වලට හැම කවියකටම ਵਿਚාරය ගන්න ලියලිය දාන්නේ විභාගයට ආයි අමුතුවෙන් ඔයාලට ਵਿਚාර හදින්න දෙයක් නැහැ. එතකොට තනි කවියට. ඒක ලේසියක් ඕගලන්ට. මම ඒකයි මෙහෙම දාන්නේ. ඊනකද දැන් මම හෙට තියෙන ටියුට් එකෙත් මේක මේ වගේම තව දාලා තියෙනවා. හරි. අපි පටන් අරන් ඉස්සරහට යමු. නූතන සිංහල පද්‍යය පිළිබඳ අවධානය යොමු කරන විට මම මේක තව චුට්ටක් ලොකු කරගන්නම්. දැන් ළමයි ටික ටික මගේ ඇස් පෙනීමේ පොඩි දුර්වලතාවක් තියෙනවා. දිගටම මේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න හින්දා වෙන්නේ නැති. කරන්න දෙයක් නැහැ. නූතන සිංහල පද්‍ය පිළිබඳ අවධානය යොමු කරන විට හමුවන සුවිශේෂී කාව්‍ය පරම්පරාවක් ලෙස හෙළහවුල හැඳින්විය හැකිය. දැන් බලන්න මම ආරම්භය අරගෙන තියෙන විදිහ මම කුකුලගෙන් පටන් ගත්තෙත් නෑ, කුකුළු හැවිල්ලගෙන් පටන් ගත්තෙත් නෑ, රයිපියල්ගෙන් පටන් ගත්තෙත් නෑ. මම අල්ලගත්තා රයිපියල් තෙන්නකෝන් අයිති වෙන හෙළහවුල කියන කෑල්ල මම අල්ලගත්තා. නූතන සිංහල පද්‍ය පිළිබඳ අවධානය යොමු කරන විට හමුවන සුවිශේෂී කාව්‍ය පරම්පරාවක් ලෙස හෙළහවුල හැඳින්විය හැකිය. කාව්‍ය පරම්පරාවක් ලෙස මෙහිදී හැඳින්වුවද ඇත්තෙන්ම හෙළහවුල හැඳින්විය යුත්තේ භාෂා පාරිශුද්ධවාදී ගුරුකුලයක් ලෙසය. භාෂා පාරිශුද්ධයි. පාරිශුද්ධයි කියලා කියන්නේ ඒගොල්ලෝ කිව්වා අපි කතා කරන සිංහල භාෂාව පාරිශුද්ධ නෑ. අකාරය දැම්මහම තමයි භාෂාව හරියට පාරිශුද්ධ වෙන්නේ කියලා. ඒක ඉතින් හරි පුහුමතයක්. අමාවතුරු සිංහල හෙවත් හුදු හෙළ ලේඛනය සිය භාෂා අනන්‍යතාව කරගත් හෙළහවුල් සමාජිකයෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරේ අමාවතුරු සිංහල කියන. එහෙම නැත්නම් හුදු හෙළහවුල කියන. නැත්නම් හෙළ ලේඛනය කියන එක. හෙළයෙන් තමයි ලියලා තියෙන්නේ. හෙළයා. ඒගොල්ලෝ පාවිච්චි කරපු වචන පවා වෙනස්. සමහරලාට අපි දැන් ඒව ගැන කතා කරනකොට නිකන් කුණු හරපයක් වගේ දැනෙනවා අපිට. දැන් එකපාරක් ඔය හෙළහවුල් සම්බන්ධ රස කතා තියෙනවා හොඳේ. එකපාරක් අරිසෙන් නහබුදු බස් එකකට නැගලා කිව්වලු නෑ කුමාරතුංග මුනිදාස බස් එකකට නැගලා කිව්වලු එම්බා බස් පත මා පිනට ගෙන ගොස් දමව. දැන් ළමයි අර කොන්දොස්තර ඒ මිනිස්සයා අසරණ වෙනවනේ. එම්බා බස් පත කියලා කියන්නේ කොන්දොස්තරට. බස් පත මා පිනට ගෙන ගොස් දමව. පිනට ගෙන ගොස් කියලා කියන්නේ මම ටිකට් ගන්නෑ මා පිනට ගෙනින් දාන්න වගේ එකක්. නෑ පිනට කියලා කියන්නේ පානදුරට. දැන් තේරෙන්නේ නෑ ළමයි එහෙම කිව්වට. දැන් ඔය එකපාරක් දෙහිවල හෝ ගල් කිස්සේදී ගෑනු ළමෙක් ඇවිල්ලා හෙළයෙක්ගෙන් ඇහුවලු කෙනෙක්. හෙළහවුලෙන් කතා කරන එක්කෙනෙක්ගෙන් ඇහුවලු මේ මංගාව ලියුමක් තියෙනවා මේ ලියුම කොහෙද දාන්න මුල. තෙල නෑ. තිගේ පහින පත තෙල පෙනෙන පහින පෙට්ටියට බහාලුව මනව කියලා කිව්වලු. ඒ ගැලම දිව්වලු ළමයි බය වෙලා. දැන් ඒ ගැලම ඇවිල්ලා ඇහුවේ මොකද්ද? මංගාව ලියුමක් තියෙනවා මම මේක කොහෙටද දාන්න ඕනේ. හෙළයා කිව්වලු තිගේ පහින පත ඔයාගේ ලියුම පහින පත කියලාගෙන ලියුම ඔයාගේ ලියුම තිගේ පහින පත තෙල පෙනෙන තෙල අර පෙනෙන අර පේන පහින පෙට්ටියට ලියුම් පෙට්ටියට බහාලුව මනව ඕක දාපන් ගිහලා අර පේන ලියුම් පෙට්ටියට කියලා කිව්වා. නෑ ළමයි හෙළහවුල කියලා කියන ටිකක් අප්සෙට් එකක් ඒ වුණාට හෙළහවුලෙන් දැන් ගොඩාක් ඔය මේ මම ජීවිතේ දෙපාරක් විතර හම්බෙලා කතා කරලා තියෙනවා මේ රත්නපුරේනේ ඒසගේ ගෙවල් පරාක්‍රම කොටිතුවක්කු අර ඕගලන්ගේ සිලබස් එකේ කවියකුත් තියෙන නොවැල්ල පෙමි ඔබ යන්න වැළපෑති බලකෙමද කියලා. ඒ කවියේ මාතෘකාව මේ දේ දුන්න පායාවේ හිටත් පාල මුඩින් කියන එක. එතකොට ඔය පරාක්‍රමස හෙළහවුලෙන් නිර්මාණ කරේ නැති වුණාට ලංකාවේ ප්‍රකට කවියෙක්නේ. මේ කතා කරන්න ටිකක් හෙළහවුලට බර වෙලා දැන් මා දැක්කම සිංහල තරුණයා ඔබ කොහෙද මේ අවේලාවේ මාර්ගය සැරිසරන්නේ? එහෙමයි අහන්නේ. හරිද ඉතින් සෙල්ලන්නේ නැහැ ඒසත් කතා කරන ටිකක් අමාරුයි. ඉතින් මේ ඔබ කොහෙද ආවෙලාවේ මේ වීදියේ සැරිසන්නේ? කිමෙක්ද ඔබගේ ගැටලුව? එහෙමයි අහන්නේ. අපිට ලොකු විහිළුවක් වගේ නේද එහෙම කතා කරනකොට අපිත් එක්ක කවුරු හරි දැන් මම ඔයගොල්ලන් හිතුවේ එම්බා මානවකය දැන් මට තේජාන් හරි අසංක හරි කාවාරි හම් වෙනවා කොපිරිමි ළමෙක්. දැන් මං අහනවා එම්බා මානවකය තෝ කොහෙද මේ අවේලාවේ වීදියේ සැරිසරන්නේ?
එහෙම හොතේ උඹලා hina වෙනවනේ සර් මොකද සර් මේ වෙලා තින්නේ කියලා නේද එම්බා මානවකය මානවකය කියලා එම්බා තරුණේ තරුණ කොල්ලෝ එහෙම නැත්නම් අපි හිතමු චාරුණී හරි අංජනී හරි තරුෂි හරි අනුත්තරා හරි රිද්ම හරි කවුරු හරි හම්බ වෙනවා අද මෙතනත් අයේෂි හරි කවුරු හරි හම්බ වෙනවා ධනංජනිත් නැහැ නේද ධනංජනිත් නැහැ ධනංජනී හරි ධනංජනී හම්බුනොත් එහෙම ධනංජනී හරි එම්බා මානවිකාව තෝ කොහිද මේ අවේලාවේ වීදියේ සැරිසරන්නේ ඔබ ඇසල මාසයට අදාළ නිබන්ධ ගත්තෙහිද ඇසල මාසයට ජූලි මාසයට අදාළ නිබන්ධ ජූලි මාසෙට ටියුට් එක ගත්තද කියලා තමයි අහන්නේ ඒ නිසා ළමයි ඒක ටිකක් පිස්සු වැඩක් එහෙම කතා කරන්න බෑ කොහොම හරි ඔය හෙළහුල කට්ටිය පාවිච්චි කරා ඒක මට වෙලාවකට හිතන හෙළහුලේ උන්ට මොංගල්ද කියලා ඒ කියන්නේ ඕන්නේ නැහැ ළමයි හරිද මේ ඉතින් කොහොම හරි ඔහොම එකක් තියෙනවා අපි යම්කෝ ඉතින් ඉස්සරහට කතා කරගෙන සිය භාෂා අනන්‍යතාව කරගත් හෙළහවුල් සමාජිකයෝ ස්වකීය ශාස්ත්‍රීය ලේඛන කර්තව්‍යයන්හි මෙන්ම නිර්මාණ කාර්යයන්හිද මෙම බස්වහර භාවිතයට පසුබට නොවූහ. හෙළහවුලේ නිර්මාණකරුවන් අතුරින් ප්‍රමුඛයා මතු නොව විශිෂ්ටයා ලෙස කුමාරතුංග මුනිදාස සූරීන් අපගේ සම්භාවනාවට පාත්‍ර වන අතරම ඒ අතර සිටි අනෙකුත් නිර්මාණකරුවන්ද අපගේ ඇගීමට ලක්විය යුතුය. ඔව්. ඒ කියන්නේ හෙළහවුල කියන එක කොහොම හරි ඒගොල්ලෝ එහෙම භාෂා පරපුරක් හැදුවනේ සහ ඒ භාෂා පරපුරෙන් අපේ සිංහල භාෂා දැනුමට අපි එකතු කරගන්න යම් යම් හරපද්ධතින් තියෙනවා නැත්තේ නෑනේ. ඒ නිසා එහෙම බැලුවහම හෙළහවුලේ විශිෂ්ටයා සහ ප්‍රමුඛයා වෙන්නේ කුමාරතුංග මුනිදාස. එතකොට කුමාරතුංග මුනිදාස වගේම හෙළහවුල් පරපුර නියෝජනය කරපු අනෙත් නූතන පද්‍ය අනිත් නූතන පද්‍ය කවි ලියපු සහ නූතන පද්‍ය කවි නොලියපු සාහිත්‍යකරණයෙන් නිරතුරු හෙළහවුල් පරපුර කරු කරපු නිර්මාණකරුවෝ ඒගොල්ලොත් අපි අපේ සම්භාවනාවට පාත්‍ර කරන්න ඕනි අපි අපේ ඇගයීමට පාත්‍ර කරන්න ඕනි මේ ඊළඟට ඓතිහාසික තොරතුරු ඇතුළත් පද්‍ය නිර්මාණ උපහාස රසයෙන් අනූනව රචනා කිරීම ස්වකීය අනන්‍යතාව කරගත් රයිපියල් තෙන්නකෝන් කවියා මෙහිදී අපගේ සිහියට නැගේ ඓතිහාසික තොරතුරු ඇතුළත් පද්‍ය නිර්මාණ උපහාස රසයෙන් තමයි රචනා කරලා තියෙන්නේ. ඓතිහාසික තොරතුරකින් කොහොමද අපිට උපහාසයක් දෙන්නේ? දැන් කවුරු හරි කෙනෙක් අපෙන් අහනවා පුතා රුවන්වැලි සෑය හැදුවේ කවුද? අපි කියනවා දුටු ගැමුණු. එතකොට මං අහනවා ඇත්තද දුටු ගැමුණුද? එහෙනම් අමුඩ ගහගෙන හදන්නේ නැති මේ උදළු එහෙම අරන් ගිහලා කරේ තියාගෙන රුවන්වැලි සෑය දුටු ගැමුණු පිස්සුද? දුටු ගැමුණු නෙවෙයි රුවන්වැලි සෑය හැදුවේ ඒව කට හිටපු මිනිස්සු. එතකොට මං අහන පුතා කලාව වැහැදුවේ කවුද? කඩවර යක්ෂයා. කඩවර යක්ෂයා කලාව වැහැදුවා පිස්සුද? කලාව වැහැදුවේ කඩවර යක්ෂයා නෙවෙයි ඒ පැත්තේ හිටපු මිනිස්සු. හරිද? එතකොට ඓතිහාසික තොරතුරක් මෑත කාලින කියන්නේ. යුද්ධය අවසන් කරේ කවුද? මහින්ද රාජපක්ෂ. ඇත්තට මෝටාරෙම ගිහලා ගහන්න නැති LTT එකට. යුද්ධය අවසන් කරේ රණවීරු. හරිද? අර ඓතිහාසික කතා වලින් පොඩි හාස්‍යයක් මවන්න අපිට පුළුවන් නේ. ඉතින් කොහොම හරි රයිපියල් දෙන්න කොහොමද මොකද කරේ? ඓතිහාසික තොරතුරු ඇතුළත් පද්‍ය නිර්මාණ උපහාස රසයෙන් අනූනව රචනා කිරීම සොකී අනන්‍යතාව කරගත් රයිපියල් දෙන්න කොන් කවියා. මෙහිදී අපගේ සිහියට නැගේ දීර්ඝ කාව්‍ය ආඛ්‍යාන මගින් ස්වකීය ප්‍රතිභාව විෂද කළා කියලා කියන්නේ පෙන්눔 කරා කියන එක. දීර්ඝ කාව්‍ය ආඛ්‍යාන දීර්ඝ කාව්‍ය නිර්මාණ ආඛ්‍යාන කියන නිර්මාණ දීර්ඝ කාව්‍ය ආඛ්‍යාන මගින් ස්වකීය ප්‍රතිභාව Tamanට පුළුවන් කියනක පෙන්눔 කළා තෙන්නකෝන් කවියාගේ රසාලිත් නිර්මාණයේකී කුකුළු හැවිල්ල. නම් කුකුළු හැවිල්ල කියලා කියන්නේ දීර්ඝ කාව්‍ය ආඛ්‍යාන මගින් ස්වකීය ප්‍රතිභාව Tamanට කවි ලියන්න පුළුවන් කියලා පෙන්නුව එක්කෙනෙක් තමයි රයිපියල් තෙන්නකෝන් කියලා කියන්නේ. දැන් මේ දවස්වල මමත් එහෙම පොඩි ප්‍රතිභාවක් ඉෂද කරලා තියෙන්නේ. මේ මම සාමාන්‍යයෙන් ගීත ලියන්නේ ප්‍රතිපත් එකද මම ගීත ලියන්නේ ලියන්න කිව්වත් මම සාමාන්‍යයෙන් කම්මැලි ළමයි ලියන්නේ. කියන්නේ මට සෙට් වෙන්නේ නැහැ ඔය සින්දු ලියනවා කියන එක. හැබැයි මේ මගේ අතිජාතේ දන්නවා චාරුණීලගේ ඔය අයේෂිලගේ තරුෂිලගේ ධනංජලිලගේ පන්ති අන්තිම දවස මතකද? මම හිතන්නේ ඒක අමරණීය දවසක් එන්න නැති අපි හැන්දෑවේ 6 ඉඳන් උදේ පාන්දර 6 වෙනකම් එළි වෙනකම් අපි සෙමින එකක් ගැහුවා. ඒ සෙමින එකේ ගීත ගායනා කරන්න ආවා මගේ අතිජාත මිත්‍රයා මේනක වීරසේකර. ඉතින් මේනකට තාම ඔරිජිනල් සින්දුවක් නැහැ. එයාගෙම කියලා සින්දුවක් නැති හින්දා මේනක මට හැමදාම කියනවා අනේ මචං මොකද්ද? මට ඩිලා කියලා කියන්නේ. අනේ ඩිලා මොකද්ද මචං සින්දුවක් ලියලා දියන්කෝ මචං. උඹ ඉතින් සිංහල සර්නේ මචං ලියලා දියන්කෝ. මං ඉතින් අනේ බෑබම් මට වද දෙන්න එපා කිය ඉඳලා එක දවසක මට රෑ 11 මාට විතර හිතනවා සින්දුවක් ලියන්න. මම ලියනවා.
ලියලා මම සින්දුවේ භාගයක් ලියලා නිදා ගන්නවා. මම පහවදා උදේ නැගිටලා ඉතුරු ටික ලියනවා. ලියලා ඉවර කරලා මේ වෙනකොට මෙලඩි එක දාලා ඉවරයි. මෙලඩි එක දැම්මේ නිපුණ තාරක කියලා මල්ලි කෙනෙක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ. එතකොට මට ඩමිය එවලා තිබ්බා යා. ජීවිතේ පළවෙනි වතාවට ළමයි මගේ නිකන් මගේ සින්දුවක් අහලා නිකන් මගේ ඇඟේ රෝම නිකන් කෙලින් වුණා වගේ එකක් දැනුණා. ඒකේ සින්දුව ලස්සනයි කියලා නෙමෙයි මම මේ කියන්නේ සින්දුව ලස්සනයි තමයි මං කියන්නේ. සින්දුව ළමයි පට්ට ළමයි මම සින්දුවක් ලා සුපිරි වගේ එකක් නෙමෙයි මම මේ කියන්නේ. මම ලියුප එකකට මෙලඩියක් දාලා කවුරු හරි සිං කරනකොට ළමයි මාර එකක් දැනෙනවා. හරිද? දැන් ඒ වුණාට ඒ සින්දුව තාම හදලා ෆයිනල් කරලා ඉවර නෑ. ඒකට හේතුව සමහර වචන තියෙනවා වෙනස් කරන්න, ගැළපෙන්නේ නැති තැන් තියෙනවා, හදන්න තැන් තියෙනවා. ඒකට මම කල්පනා කරා අම්මට සිරි. මට කවි ලියන්න පුළුවන් ප්‍රතිභාවත් මම පෙන්වුවා ඕන් එහෙනම්. මම තාම නවකතාව ලියන්න පුළුවන් ප්‍රතිභාව මම පෙන්නලා නෑ. ඕගලන්ට මම පෙන්වන්නම්. මම මේ දවස්වල ලියාගෙන යන නවකතාවක්. මේ තියෙන්නේ මේ නවකතාව. ඒක තාම ඉවර නෑ. ඒකේ මම පරිච්ඡේද වශයෙන් වෙන් කරලා තියෙන්නේ. තාම පරිච්ඡේද දෙකයි ළමයි ලියලා තියෙන්නේ. එතකොට මම ඒකත් ලියාගෙන යනවා. ඉතින් ඔය විදිහට වැඩ කිහිපයක් කරගෙන යනවා. ඉතින් දවසක මේ නවකතාව මම ලියලා එළියට දැම්මහම ඕගොල්ලෝ අරගෙන කියවලා බලන්න. ඉතින් කොහොම හරි අර මිනිස්සු ඒ විදිහට සාහිත්‍යකරුවෝ ගොඩාක් තමන්ගේ ප්‍රතිභාව එක එක විදිහට විෂද කරනවා. රයිපීල් දෙන්න කොහොනොත් අන්න එහෙම ප්‍රතිභාව විෂද කරපු එක්කෙනෙක්. දැන් ඔන්න අපි කවියට බහිනවා. සිය සුරතල් සත්වයා වූ කුකුලා කිව්වම මේ දවස්වල මට නම් මතක් වෙන්නේ කුකුලා මුදලාලි. කුකුලා ලකුණු මුදලාලි නාටකංකාරයෝ ඩිල්ලන්ටි. සිය සුරතල් සත්වයා වූ කුකුලා අතුරුදන් වීම කරණ කොටගෙන කියලාගෙන හේතු කරගෙන පුද්ගලයෙකු තුල මත වූ කෝපාන්විත සිතවිලි සමුදාය මෙම කවියට තේමා වී ඇත. ඔන්න කියනවා පළවෙනි එක. දුද නොදබින්ද ලද තෙද කද කඳ දෙවුරද සාමිනේ. දැන් වචනෙන් මම තේරුම කියලා දෙන්නම්කෝ. දුද කියලා කියන්නේ අයහපත්. නොද අයහපත් මිනිසුන්ට නැත අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා. අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා බිඳලා දාපු විනාශ කරලා දාපු ලද තෙද කද අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියාවලට දඩුවම් දීලා තේජස් කඳක් ලබාගත්ත තේජස් කන්දයක්. තෙද කියලා කියන්නේ තේජස්, කඳ කියලා කියන්නේ කන්දරාවක්, තේජස් කන්දරාවක්. ලොකු තේජසක් ලබාගත්ත. ලද කියලා කියන්නේ ලබාගත්ත. කඳ දෙව් රද සාමිනේ කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. කතරගම කඳ කියලා කියන්නේ කතරගම, දෙව් කියලා කියන්නේ දිව්‍ය, රද කියලා කියන්නේ රාජෝත්තමයාණන් වහන්සේ. ඔන්න දැන් එතනින් තමයි පටන් ගන්නෙ. දැන් මේකේ ටෝන් එක බලන්නකෝ. මේකේ ටෝන් එක නිකන් මේ නිකන් අර සමන් දේවාලේ අර යාතිකා කියනවා වගේ එහෙම නෙවෙයි. යා සමන් දේවාලේ යාතිකා කියන්නේ කොහොමද? සම්බුද්දෝ බරලා එහෙම නෙවෙයි කියන්නේ. මං කපුවෙක් නෙවෙයි ඈ. ඒව නෙවෙයි කියන්නේ. දැන් ඊළඟට අපි වෙන එකක් බලමු නිකන්. නමෝ තෙදවරන් දිවස් කරුණා කරගන්ට යහපති මෙසිර ලංකා දීපෙන් අරලෝ වින කටම දීවි නේත්‍රාවෙන් දකදක එහි නොවින්ද මහසියඹලා රුක්ෂෙන්දි විමානයට බැසයන්ට එහෙමත් නෙවෙයි කියන්නේ. මේක කියන්නේ ළමයි කතරගම දෙයියන්ටත් ඇඩ්‍රස් නැති වෙන තමයි මේක කියන්නේ. දුද නොද බින්ද ලද තෙද කද දෙවරද සාමිනේ. ඔයා නේද අර වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දීලා මේ මහ ලොකු තේජසක් දිනාගත්ත කතරගම දෙයියෝ. දැන් උන ටෝක් කර. කවිය ආරම්භ වන්නේ ශබ්ද රසය අනුවන වූ අනුප්‍රාසාත්මක කාව්‍ය පාඨයකින්. එතන ළමයි දයනු ගොඩක් තියෙනවනේ. ආස හිතනවනේ කියවන්න පොඩි ගතියක් තියෙනවනේ කියනකොට පොඩි ත්‍රිල් එකක් තියෙනවනේ කියවනකොට පොඩි චිල් එකක් තියෙනවනේ කියවනකොට. හරිද? භාෂාවෙන් කිව්වොත් නිබන්නකො දුද්ද නොද්ද බින්ද ලද්ද තෙද්ද කද දයනු ගොඩක් තියෙනවා. කද දෙව් රද සාමිනී. ඔගේ සින්දුවකුත් තියෙනවා අහලා බලන්න. අයිවෝ ඩෙනිස් කියන ගායකයා තමයි ගායනා කරන්නේ. ඉතින් කොහොම හරි කවියට ප්‍රවේශයක් හා පසුබිමක් සපයමින් මෙහි අන්තර්ගත වන්නේ දේව කන්න ලව්වක් බව හැඟවීමට කවියා උත්සුක වේ. දැන් ඊළඟට කියනවා මගේ කුකුලා නැසු එක. දැන් සරයි ඈ දැන් කතරගම දිනුනේ සර වෙන්න ඕනේ. කතරගම දිනුනේ දැන් අහන් ඉන්නවා. අර මනුස්සයා කියලා කියනවා මගේ කුකුලා නැසු එක. මගේ කුකුලා හොරගම් කරපු එක. දදය ඔබගේ පාළු යකා. මේ මගේ කුකුලාව නසපු මනුස්සයා මේ මගේ කුකුලා මේ නසපු එක විතරක් නෙවෙයි කරේ. දදය ඔබගේ පාළු යකා. මේ ඔයාගේ ඔය ඉන්න මහ ලොකු කොඩිය, ඔයාගේ ඔය කොඩියේ ඉන්නේ කුකුලෙක් නේද? ඒ නිසා ඒ මොනස කරලා තින ඔයාටත් අගෞරවයක්. දැන්
එතකොට අපිට අහුවෙන්න ගන්නවා නේද? දැන් මම ඇත්තට මේ කවිය කියවට පස්සේ තමයි ඒක දැනගත්තේ. කතරගම දෙවියන්ගේ වාහනේ නම් on the spot මොනවා කියලා අපි දන්නවා. ගණ දෙවියන්ගේ වාහනේ මීයා කියලා අපි දන්නවා. මේ සමන් දෙවියන්ගේ වාහනේ සුදු වැතා කියලා අපි දන්නවා. කතරගම දෙවියන් කොඩියේ ඉන්නේ කුකුලෙක් කියලා තමයි මම දැනගත්තේ මේක කියවට පස්සේ. බැලෙන්නේ නෑනේ අපිට. එතකොට කියනවා මේ මගේ කුකුලා නැසු එක දදේ ඔබගේ පාඩු යකා මේ මගේ කුකුලා නැසපු මිනිස්සයා මට විතරක් නෙමෙයි පාඩුව කරේ. ඔයාටත් ලොකු පාඩුවක් තමයි කරේ. ඔයාගේ කොඩියේ ඉන්නෙත් කුකුලෙක්නේ. දැන් ඒ කුකුලටත් කෙල වෙලා තියෙන්නේ. තව එක බුද දිනක් තකා තව එක බදාද දවසක් යන්න කලින් බදාද සෙන්සුවාද කියලා කියන්නේ කෙම්මුර දවස්නේ. තව එක බදාද දවසක් යන්න කලින් ඉන්නට ඉඩ නොදීමකා ඒ මනුස්සයාට ජීවත් වෙන්න තියන්න එපා. මගේ කුකුලව නැසපු මිනිස්සයා ඔයාගේ කොඩියටත් හානියක් තමයි කරේ. ඒ නිසා තව එක බදාද දවසක් යන්න කලින් ඌව මරලා දාන්න ඕනි. ඉන්නට ඉඩ නොදීමකා උට ඉන්න දෙන්න බෑ. දෙන්න ඕනි දොඹෙන් යන්න හොඳ ගුලියක් අමරන්න ඕනි කියලා කියනවා. ඊට පස්සේ කියනවා බලා එල්ල හෙළුව හෙල්ල මුලම බෙල්ල මරුතැනේ බලා එල්ල එල්ලය බලලා ඒම් එක බලලා හෙළුව හෙල්ල ඔය ඔයා ගාව තියෙන ලොකු හෙල්ලෙන් අනින්නලු කොහෙටද අනින්න කියන්නේ මුලම බෙල්ල මුලට ඇරලා මරලා දාන්න කියලා කියනවා. ඉතින් ඔන්න ඊළඟට කවියේ කතකයා දැඩි කෝපයකින් පෙළෙමින් දෙවියන් යදින්නේ කවියේ කතකයා දැඩි කෝපයකින් පෙළෙමින් දෙවියන් යදින්නේ ස්වකීය සුරතලා වූ කුකුලාගේ අතුරු දන්වීම නිසාය. දැන් මේ මනුස්සයට කාලා ඉන්න බෑ. අපි කියන්නේ කාලා ඉන්න බෑ මරාගෙන කණ්ඩ හිතනවා කියලා. හරිද? එතකොට දැන් ඔන්න ඒ වගේ කෝපයක් තමයි තියෙන්නේ. මොකක්ද වෙලා තියෙන්නේ? දෙවියන් යදිනවා. ඊටාම කෝපයෙන් දෙවියන් යදිනවා. යදලා කියනවා තමන්ගේ සුරතලා වෙච්ච කුකුල අතුරු දහන් වෙලා දිනවා ඌට දඬුවම් දෙන්නම ඕනි කියලා කියනවා. එක් අතකින් බලන දැන් ඔන්න මම ਵਿਚාරේ දැන් මම ලියාගෙන යනවා. එක් අතකින් බලන කල අතුරුදන් වීමක් පමණක් නොව කුකුලා නැසී ගිය බවක්ද නිගමනය කළ හැකිය. කුකුලා අතුරුදහන් වෙලාම නෙවෙයි. ඌ මෙරළ කියලා කියන්නත් පුළුවන් නේ. දැන් ඕගොල්ලෝ දන්නේ නැතුණාට YouTube එකේ තියෙන ඔයගේ ඉන්ටර්විව්ස් ඕනි තරම් හොයාගන්න බැර නම් මගෙන් කියන්න මගෙන් අහන්න මම ලින්ක්ස් දෙන්න. යුද්ධේ විශේෂයෙන්ම ওই 2004න් විතර පස්සේ 2009 මැයි 18 නේ යුද්ධ ඉවරෙන්නේ. 2004න් විතර පස්සේ ලංකාවේ හමුදාවේ මැරුණු අය අතුරුදහන් වුණා කියලා දැන් අතුරුදහන් වෙච්ච සොල්දාදුව කියලා කොට්ටාසයකුත් ඉන්නවනේ. ඇත්තටම අතුරුදහන් වුණා නෙවෙයි. ඒගොල්ලෝ මැරුණා හෝ LTT එකෙන් ඒගොල්ලන්ව මැරුවා. ඒ නිසා අර අතුරුදහන් වෙනවා කියන එක ඇතුලේ යටි අර්ථයක් තියෙනවා මැරුණා කියලාත් වෙන්න පුළුවන් ඈ. ඒකට මේ කුකුල අතුරුදහන් වුණා කිව්ව එක 50%ක් ඇත්ත. සමහර විට ඉතුරු 50% ඇතුලේ මෙයා මැරිලා වෙන්න පුළුවන්. එබැවින් කුකුලා නැවත ලබා ගැනීමට ආයාචනා කිරීමක් වෙනුවට මේ පුද්ගලයා සිදු කරන්නේ වැරදිකරුට දඬුවම් ඉල්ලා සිටීම. දැන් ඔන්න හාස්‍ය ගේනවා ටික ටික. දැන් අපිට පේනවා යකෝ මේ යකා කරන්න ඕනි හරියන මේ කුකුලා නැතුණා නම් කුකුලා හොයලා දෙන්න කියන එක මිසක් කුකුලා මේ හොරකම් කරපු එකාට දඬුවම් දෙන්න කියන එක නෙවෙයි. මොකද දඬුවමක් දුන්නා කියලා කුකුලව හම්බ වෙන්නේ නැහැ. ඒ සඳහා දෙවියන් පෙළඹවීමට කතකයා යොදා ගන්න අපූර්ව උපක්‍රමයක් වන්නේ මින්හානි වූයේ තමාට පමණක් නොව කතරගම දෙවියන්ටද බව හේතු ගැනීම. දැන් හරියනේ ළමයි. හොඳ පොයින්ට් එකක් මේ මොනසය පාවිච්චි කරනවා. ගිහිලා කියනවා මේ මගේ කුකුල විතරක් නෙවෙයි නැති උනේ එයා ඔයාගේ කොඩියටත් ලොකු අලාභහානියක් තමයි කළේ. කොඩියටත් ලොකු අගෞරවයක් කරා යා. එහෙම කිව්වහම ළමයි මේ කතන්දරේට එන්න හිතනනේ කතරගම දෙයියන්ට උනත් නේද? ඒ කියන්නේ මේ සීන් එකට එන්ටර් වෙලා ඉන්න හිතන. අයි යකෝ මගේ කොඩියටත් කෙලියන්නේ මොකෙක් හරි එකක් කියලා හිතනවනේ. ඉතින් මොකද උනේ? ඒ සඳහා දෙවියන් පෙළඹවීමට කතකයා යොදා ගන්න අපූර්ව උපක්‍රමයක් වන්නේ මින්හානි වූයේ තමාට පමණක් නොව කතරගම දෙවියන්ටද බව හේතු ගැනීමයි. මන්දයත් කතරගම දේව ධ්වජයේ කතරගම දෙවියන්ගේ කොඩියේද දැකිය හැක්කේ කුකුලෙක් වෙන බැවිනි. කතරගම දෙවියන්ගේ කොඩියේ ඉන්නේ කුකුලෙක් නිසා ඔන්න අපිට පොඩි කතන්දරයක් අහු වෙනවා මේක. ළමයි අපි එතනින් එහාට මේක කියවගෙන යන් මීටින් එකේ තව විනාඩි 5ක් විතර තියෙන්නේ. ඒ හින්දා අපි ටක් ගාලා මේ මීටින් එක ගංගලා අලුත් මීටින් එකට ලොග් වෙමු. ටක් ගාලා ලොග් වෙන්න ඈ. මේ මීටින් එකෙන් අයින් වෙලා අලුත් මීටින් එකට ලොග් වෙමු. මේකෙන් අයින් වෙමු.